එවිට ඒ කන ස්වාමීන් වහන්සේ වදාළනවා චක්කුස්මිකෝ භාවසෝ සාරිපුත්ත චක්කු විඥානේ චක්කු විඥාන විඥාන්ත සබ්බේ ධම්මේ නිරෝධං අභිඥාය චක්කං චක්කු විඥාන විඥාන සබ්බේ ධම්මේ නිසම්මම නිසුඛමස්මි නමේසෝ අත්තාති සම්පස්සාමි අරසාරිපුත්‍රය නැත්නම් ස්වාමීන් වහන්සේ මේ ඇහැ පිළිබඳව නැත්නම් ඇහැ ගැන ඒ විඥානය ගැන ඒ විඥානයට අනුබද්ධ වූ වෙනස් සිතිවිලි ගැන මම කියලා මගේ කියලා ගැනීමක් නැත්තේ ඒ විදුදේ දැකලා චක්කු විඥානයේ විදුදේ දැකලා ඒ චක්කු විඥානයට සම්බන්ධ වූ වෙනස් සිතිවිලි වල විදුදේ දැකලා මම මේවා මම කියලා මගේ කියලා මගේ ආත්මය කියලා දන්නේ නැත්තේ මේක ප්‍රායෝගික වශයෙන් පරම සත්‍ය කතාවක්. එම නිසා මේ විස්තරණයේ අත්දකින්නට නම් සත්‍ය වශයෙන් සලආයතන නිරෝධයක් අත්දකින්නටම ඕන. කෙසේ වෙතත් සලආයතන නිරෝධයෙන් ලැබෙන නිස්සරණය ලබා ගැනීමට ඒ නිස්සරණය හෝ නිරෝධය ලබා ගැනීමට ලබා නොදෙන යම් හේතු තියෙනවා නම් ඒ හේතුන් වත් කළ යුතු නිසා අපි පළමුව නිස්සරණය ගැන කතා කරනවා. ඉතින් මොකක්ද අපි කලින් නිස්සරණය කියලා කතා කරේ? නිස්සරණය කියන්නේ දැන් මේ ඉස්සෙල්ලා ප්‍රකාශ කළා. එතකොට ප්‍රකාශ නිස්සරණය කියන්නේ බුදුරජාණන් වහන්සේ වදාළේ යෝ චක්කස්මින් චන්දරාග විනෝ චන්දරාග පහන විතං චක්කස්ස නිස්සරණ. නිස්සරණය කියන්නේ නිදහස් වීම නිදීම. බුදුරජාණන් වහන්සේ වෙන ආකාරයකින් ප්‍රකාශ කරන යෝ චක්කස්මින් චන්දරාග විනෝ චන්දරාග පහන විතං චක්කස්ස නිස්සරණ. මේ ඇහැ පිළිබඳ යම් කිසි චන්දරාගයේ නැතිවීමක් තිබෙනවා නම් ඇහැ පිළිබඳ චන්දරාගයේ යම් කිසි පහළී යාමක් තිබෙනවා නම් ඉතින් චක්කස්ස නිස්සරණ මෙයයි ඇහි තියෙන නිස්සරණය නිදහස් වීම. නිස්සරණය කියන වචනයයි මම ඉස්සෙල්ලා විස්තර කළේ. මේ නිස්සරණය සිදුවන ආකාරය මෙතන විස්තර කරනවා. ඒ වගේම කන පිළිබඳ තියෙන චන්දරාගයේ නැතිවීමක් හෝ ප්‍රහාණය වීමක් තිබෙනවා නම් එයයි සෝතායතනයේ නිස්සරණය. නාසය පිළිබඳ තියෙන චන්දරාගයේ නැතිවීමක් ඒ වගේම දිව පිළිබඳව ශරීරය පිළිබඳව මනස පිළිබඳව ඇති ඡන්දේ සහ රාගයේ සම්පූර්ණ නිර්වශේෂ විරෝධයක් ප්‍රහාණයක් තියනවා නම් එයයි ඒකේ කායවල නිස්සාරය. මේක තේරෙනවා. දැන් මේ අය හිතුවත් එහෙම සමාගයේ ඇහැ කෙරේ සංඥාවක් කාර්යයක් නැද්ද කියලා. ඡන්දේ කියන්නේ කැමැත්ත, රාගය කියන්නේ ඇලීම. මේකට කැමැත්තක් මේකට ඇලීමක් නැද්ද කියලා මේ අය සිතුවොත් සමාගයේ සිතට පේනවා මගේ සිත තුළ මේ ඇහැට ඇලීමක් සහ කැමැත්තක් තිබෙනවා. කන ගැන, නාසය ගැන, දිව ගැන, තමගේ ශරීරය ගැන හිතුවොත් මේ ශරීරයට මගේ කැමැත්තක් නැද්ද, මගේ ඡන්දයක්, රාගයක් නැද්ද කියන ඡන්දය රාගයක් තියෙනවා කියන්නේ. මනසට දැනෙන බැලුවොත් තියෙනවා. යම් හේකින් රහතන් වහන්සේ කෙනෙක් බැලුවා නම් මේ ඇස කන නාසය දිව ශරීරයේ මනස කියන ආයතන හය පිළිබඳව මා තුළ ඡන්දයක් හෝ රාගයක් ඇත්තේ කියලා විමසුවා නම් එවිට උන්වහන්සේගේ සිත මේ ආයතන හයම අත්හැරලා විමුක්ති සිත උදා කරමින් නිදහස් සිත උදා කරමින් ඒ විමුක්ති සිතටපත් වෙනවා. අන්නේ විමුක්ති සිතටපත් වීමයි සත්‍ය වශයෙන්ම නිස්සරණය කියලා කතා කරන්නේ. මේ නිස්සරණය අවබෝධ කර ඇති කර ගැනීමට නම් මේ චන්දරාගය නැති කරන්නට ඕන. චන්දරාගය නැති කිරීම සඳහා චන්දරාගය පිළිබඳ පැහැදිලි අවබෝධයක් එකwidehatකින් තිබෙන්නට ඕන. චන්දරාගයේ තිබීම නිසා යම් ආදීනමයක් ඇති වෙනවා නම් ඒ ආදීනමය දකින්නට ඕන. චන්දරාගයේ නැති වෙන ධර්ම තිබෙනවා නම් ඒ ධර්ම අපේ සිත් තුළ දිනු කර ගන්නට ඕන. එතකොට මේ චන්දරාගයේ ආදීනය මොකද්ද? මේ මගේ කැමැත්ත නැත්නම් ඇලීම අසකන නාසයේ දිව ශරීරයේ මනස තියෙන ආයතන හය පිළිබඳ කැමැත්තක් සහ ඇලීමක් තිබෙන නිසා තමයි මේ සත්‍යෝ සංසාරයට ගමන් කරමින් සසරෙන්න නිකන් වෙලා සිටින්නේ. ඕක කවදාවත් නිවනක් අත්දකින්නට බැහැ. මේ ඇලීම මේ ඡන්දයේ තිබෙන තාක්කල්
මේ ඇත කන ආදී ආයතනයන් කෙරෙහි තියෙන මේ චන්දරාගය නිසාම තමයි මේවා මම කියලා මගේ කියලා ප්‍රාර්ථනා කරන්නේ උපාදාන කරන්නේ. මේ ඇලීම නිසා තමයි මේ ඡන්දේ නිසා තමයි සංසාරයේ සංයෝජන වලින් සංගත සංයෝජන වලින් අපි බැඳී යන්නේ ගැටගැසෙන්නේ. මේක නිසා මේ දස සංයෝජන වලින් බැඳීම නිසා මේ උපාදානයන්ගෙන් අපි කිරවි යාම නිසා අපට සංසාරයෙන් ගැලවෙන්නට නොහැකි වෙනවා. චන්දරාගයේ තිබෙන තාක්කල් කිසිදාක විමුක්තිය උදා කර ගන්නට බැහැ. ඒ නිසා විමුක්තිය උදා කර ගන්නට යමෙක් අපේක්ෂා කරනවා නම් ඔහු විසින් මේ ආයතන හය පිළිබඳ තියෙන චන්දරාගය ප්‍රමාණය කළ යුතු වෙනවා. ඒ චන්දරාගය කුමක්ද කියලා අපි පැහැදිලිව අවබෝධ කරගන්නට ඕනේ. මේවා මේ බැඳීම නැත්නම් මේවා උපාදානයේ මේවා මේ චන්දරාගය කුමක්ද කියලා. සක්කෝ වික්‍රේ සංයෝජනියෝ ධම්මෝ යෝකත් චන්දරාගෝ සංසත් සංයෝජන. මෙහෙම වෙනස් සූත්‍රයක දේශනා කරලා තිබෙනවා. මේ කියන කරුණු එක සූත්‍රයක තියෙනවා නෙවෙයි සූත්‍ර රාශියක තැන් වල තියෙන කරුණු ගොනු කරලා මේ පෙන්වුම් කරන මේ අයට එකපාරට පොත් කියවලා ගන්නට බෑ. ඒක නිසා මේ දේශනාව මට අහන්න. ඇහැදිලි බඳ සක්කෝ වික්‍රේ සංයෝජනියෝ ධම්මෝ ඇහැ මහණෙනි සංයෝජනීය ධර්මයක් යෝතත් චන්දරාගෝ සංසත් සංයෝජන. ඒ ඇහැ පිළිබඳ ඡන්දයක් කාර්යයක් තිබෙනවා නම් අන්න ඒක තමයි කෙටි කියන සංයෝජනය. ඒක තේරුම් ගන්න. කන කියන්නේ සංයෝජනීය ධර්මයක්. ඒ කන පිළිබඳව චන්දරාගයක් තියෙනවා නම් ඒකයි සංයෝජනය. නාසය පිළිබඳව දිවස් පිළිබඳව ශරීරයේ සහ මනස පිළිබඳව මෙලෙසින්ම සිතා ගන්නට ඕනේ. ඒ ආයතන සංයෝජනීය ධර්මයි. ඒ ආයතන පිළිබඳව යම් කිසි සංඥාවක් හෝ රාගයක් ඇතිනම් ඒකයි එහි තියෙන සංයෝජනය. ඒක තේරුම් ගන්නට ඕනේ. සක්කෝ වික්ඛවේ උපාදානීයෝ ධම්මෝ යෝතත් චන්දරාගෝ සමුපාදාන. මේ ඇහැ කියන එක උපාදාන ධර්මයක්. උපාදානයේ බඳුන් වන ධර්මයක්. ඇහැ පිළිබඳව ඡන්දයක් රාගයක් ඇතිනම් එයයි එහි තියෙන උපාදානය. මනස් උපාදානීය ධර්මයක්. එහි කන පිළිබඳ යම් ඡන්දයක් රාගයක් නැත්නම් කැලීමක් ඇතිනම් එයයි එහි තියෙන උපාදානය. නාසයත් අනිකුත් ආයතනත් මෙලෙසින්ම මේ අයිස්ථා ගන්නට ඕනේ. එතකොට මේ චන්දරාගය ඇහි පවතිනවා කියුවට චන්දරාගයේ ඇහිද පවතින්නේ සිත තුළද පවතින්නේ? ඇහැ නිවි චන්දරාගයේ පවතින්නේ අපේ සිත තුළ. කනේ නිවි චන්දරාගයේ තියෙන්නේ අපේ සිත තුළ. අනෙක් ආයතනයන්ගේ නිවි මේ චන්දරාගයේ තිබෙන්නේ අපගේ සිත තුළ. කවුද මේ චන්දරාගය ඇති කරගන්නේ? සමාවිෂේ සමම්මයි ඇති කරගන්නේ. චිතින් ඇති වෙන්නේ. එතකොට මෙතන තියෙන මේ නාමය සහ රූපය වෙන් කරලා අපි දකින්නට ඕනේ. ඇහැ රූපයක් ඒ පිළිබඳ යම් සංඥාවක් තිබෙනවා මේක නාමයක් මේ දෙකක්. මේ නාමයෙන් ඇති වූ චන්දරාගේ මා විසින්ම ඇති කරගත්තු ධර්මයක්. ඒක අපි අවබෝධ කරගන්නවා. කන වෙනම ධර්මයක්. ඒ පිළිබඳ යම් චන්දරාගයක් ඇති කරගත්තා නම් ඒක ඇති කරගත්තේ මමයි ඒ ඇති කරගත් චන්දරාගේ තවත් ධර්මයක්. නාසයක් නෙමෙයි අනිකුත් ආයතන දෙලසයි. මෙන්න මේ චන්දරාගේ අපිට ඇති කරගත්තු නිසා අපිට පුළුවන් ඒ චන්දරාගේ පිටින් අයින් කරන්න. එහෙම නැත්නම් මේ චන්දරාගේ ප්‍රහාණය කවදාවත් සිදුවන්නේ නැහැ. ඒ චන්දරාගයක් තිබෙනවා කියලා බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කළාට මේ තියෙන කමුණාවතේ වස්ත මේ විදිහට තේරුම් ගන්නට ඕන. එතකොට මේ චන්දරාගේ ප්‍රහාණය කරන්නේ කොහොමද? සක්කුම් බික්ඛවේ නතුම්හාකං සංඛජහත එන බුදුහාමුදුරුවෝ වදාළා. මහණෙනි ඇහැ උඹලට නෙවෙයි ඒක අත්හරින්නට. කන උඹලට නෙවෙයි ඒක අත්හරින්නට. නාසය දිව ශරීරයේ මනස මේ කිසිවක් උඹලට නෙවෙයි ඒ සියල්ලම අත්හරින්නට. දැන් ඇහැ අත්හරින්නට කිව්වාට පසු අපිට ඇහැ බලලා පැත්තට කියන්නට බෑ. ඒකේ අදහස ඒ පිළිබඳව තියෙන චන්දරාගයේ අත්හරින්නට කියන එකයි. කොහොමද ඒ චන්දරාගයේ අත්හරින්නේ? වෙනස් සූත්‍රයක තියෙනවා. සක්කුම් බික්ඛවේ අභිඥාය පරිඥාය පහතබ්බං. සෝතම් බික්ඛවේ අභිඥාය පරිඥාය පහතබ්බං. මොනිනි මේ ඇස
අභිඥාය විශිෂ්ට ඥානෙන් දැනගෙන පරිඥාය විශිෂ්ට දැනගෙන පහතක්ම පැත්තකට අයින් කරන්නේ. අනනාසේ දින ශරීරයේ මනස මේ ආයතනත් අභිඥාය පරිඥාය පහතක්ම විශිෂ්ට ඥානෙන් දකින්නටය පිළිසිඳ දැනගන්නටය. ඒ පිළිසිඳ දැනගැනීම තුළින් විශිෂ්ට ඥානයෙන් අවබෝධය තුළින් පහතක්ම ප්‍රහාණය කරන්නටය අයින් කරන්නටය. මොකද පරිඥාය පිළිසිඳ දැකීම මොකද්ද පිළිසිඳ දකින්නේ? සංකෝ පනිදන් දුක්ඛං අරිය සත්‍යං පරිඤ්ඤයන්ති. මේ දුක්ඛාගේ සත්‍ය පිළිසිඳ දතේතේ. එහෙමනම් ඇහැ දුක්ඛාගේ සත්‍ය වශයෙන් පිළිසිඳ දකිය යුතුනවා. අන දුක්ඛාගේ සත්‍ය වශයෙන් පිළිසිඳ දැනගන්නට ඕන. නාසය දිව ශරීරයේ මනස කියන සිසු ආයතන ඒකාන්තයෙන්ම දුක්ඛාගේ සත්‍ය වශයෙන් පිළිසිඳ දැනගන්නට ඕන. එහෙම දුක්ඛාගේ සත්‍ය වශයෙන් පිළිසිඳ දැනගැනීමට තමයි අප කලින් ප්‍රකාශ කළේ කුමක්ද? මේ ආයතනයි ආදීනව ගැන. ඒ ආදීනව ප්‍රකාශ කරනකොට මේකින් අත්‍යය මතකයි සම්පූර්ණ වික්‍රේ ආදිත්තං සෝතං ආදිත්තං ආදී වශයෙන් වදාළ පරිදි අප විස්තර කළ ඇහැ ගිනිගෙන මහණෙනි, කන ගිනිගෙන, නාසය දිව ශරීරයේ මනස ගිනිගෙන දැවෙන්නේ. මේ ගිනිගෙන දැවෙනවා කියන්නේ ඒකාන්ත වශයෙන් මේක දුක. විශේෂයෙන්ම අවබෝධ කරගන්නට ඕන මේ ආයතන හයේ තිබීම මේකාන්ත දුක. මේ ආයතන හය පෝෂණය කිරීම මේකාන්ත දුක. මේ ආයතන හය ආරක්ෂා කිරීම මේකාන්ත දුක. ඒවා අනිත්‍යයට යෑම මේකාන්ත වශයෙන් දුක. මේ ආයතන හය නිසාම යම් කිසි ක්ලේශ ධර්මයක් ජනිත කරගෙන රෝගයක් හෝ දෝෂයක් හරි ජනිත කරගෙන ඒ තුළින් සංස්කාර රැස් කරගත්තා නම් ඒ සංස්කාර නිසා අනාගත සංසාරයේ අනන්ත දුක් කෙලවරක් නැති දුක් අපට විඳින්නට සිදු වෙනවා. එම නිසා මේක ඇහැ කන නාසය දිව ශරීරයේ මනස කියන ආයතන හය ඒකාන්ත වශයෙන් දුක්ඛ සත්‍යයක් ලෙසින් අපි අවබෝධ කරගන්නට ඕනේ එක්පතකින්. ඒ වගේම මේ ආයතන හය තුළින්ම දුක්ඛ සමුදය සත්‍ය ගලාගෙන යන ආකාරයේ පැහැදිලිව දකින්නට ඕනේ අනෙක් පැතින්. මේ ආයතන හය කියන්නේ අන්තිශයක් නෙවෙයි දුක්ඛ සත්‍ය සහ දුක්ඛ සමුදය සත්‍ය එකතන ක්‍රියාත්මක වන නාමයෙන් මාත්‍රයක් පමණක් බව ධර්මයක් පමණක් බව සිහිපත් කර ගන්නට ඕන අවබෝධ වන්නට ඕන. අපි අර දුක්ඛානුපස්සනාව තුළින් නිප්පිතා විරාගා නිරෝධං පරිනිෂ්ඨං කියන අනුපස්සන ඇති කරගත යුතු ආකාරය පිළිබඳව ඒකමාන පොදේශනාවක් කළා. මේ දේශනාවට අදාළ කරුණු සියල්ලම මෙතෙන්ට මේ ඒ විදිහටම සුසුසු යොදා ගන්නට. ඒ කරුණ දැන් සිහිපත් කර ගන්නට. මොකද දුකක් වශයෙන් දැක්කාට පසු තමයි ඇහැටදී කියන අපේ අර්ථයේ සත්‍යීතික තෘෂ්ණාව අයින් කරන්නේ, නන්දි අයින් කරන්නේ, රාගය අයින් කරන්නේ. මෙතන කියන්නේ ඒක තමයි මේ චන්දරාගේ ප්‍රහාණය කිරීම සඳහා සක්කම් පරිඥාය පවාසක් මම පිළිසිඳ දැනගෙන ඒ ඡන්දේ ඒ රාගය ප්‍රහාණය කරන්නේ. අපි දැනගන්නට ඕනේ අපට අවබෝධ වෙන්නට ඕන මේ අසකන නාසය දිය ශරීරය කියන්නේ ඒකාන්ත දුක්ඛ ගුඩියක් දුක්ඛ පින්ඩයක්. මේක දුක්ඛ සමුදය සත්‍යය කියලා අන්නේ දෙසින් වැටෙනකොට දෙසින් අවබෝධ වෙනකොට දෙසින් පිළියන විදිහ අපට මේ පිළිබඳව සංදේය කැමැත්තක් ඇතිවන්නේ රාගයක් ඇතිවීමක් ඇතිවන්නේ ඒ විදිහට ඇතිවන්නේ සංතරාගයක් නෙවෙයි කලකිරීමක් එපා වීමක් අතහැරියාමක්. මේක තමයි පරිඥාය පහසක්පන් පිළිසිඳ දැනගෙන ප්‍රහාණය කළ යුතුයි. ඊළඟට අර කලින් කියපු කරුණු එක ගන්නසාරේ මේකට සම්බන්ධ කරගෙන සිතා ගන්න ඕන. සක්කුම් දෙකේ අභිඥාය පහසක්පන් නැහැ විශිෂ්ට ඥානයෙන් දැනගෙන ප්‍රහාණය කරන්නේ. මේ විශිෂ්ට ඥානයෙන් කොහොමද දැනගන්නේ? කොහොමද දැනගන්නේ? මේ පිළිබඳව කිසිම පොතපතක කිසිම දේශනාවක අපට කරුණු දැනගන්න ලැබිලා නැහැ. අපට වැටෙන ආකාරයේ සක්කුම් දෙකේ අනිත්‍යතෝ අභිඥානාති, දුක්ඛතෝ අභිඥානාති, අනාත්මතෝ අභිඥානාති, ශුන්‍යතෝ අභිඥානාති. මේවා මගේ වචන අට වැටෙනවා. මේ අනිත්‍ය වශයෙන් ඥානෙන් දැනගන්නේ. දුක්ඛ වශයෙන් විශිෂ්ට ඥානෙන් අවබෝධ කරගන්නට.
අනාත්ම වශයෙන් විචිත්‍ර ඥාණයෙන් ප්‍රත්‍යක්ෂ කරන්නට ශූන්‍යත වශයෙන් විචිත්‍ර ඥාණයෙන් පිළිසිඳ අවබෝධ කරගන්නට ඉතින් අවබෝධ කර තමයි අපට මේ ඇහැ පිළිබඳව තියෙන චන්දරාගය ප්‍රහාණය කරන්න පුළුවන් වන්නේ සලආයතන නිරෝධයක් අත්දකින්න පුළුවන් වන්නේ. දැන් අපි අනිත්‍යානුපස්සනාව තුළින් විරාග නිරෝධ පටිච්චසමුප්පාදාන අනුපස්සනා ඇති කරගෙන ඒ පිළිබඳව ඡන්දේ රාගේ නන්දිය ආදානයේ අත්හැරින ආකාරය පිළිබඳව මා හිතන්නේ පැයක් පමණ දේශනාවක් කළා. ඒ දේශනාවට අඩංගු කරුණු මේක සම්බන්ධ කරගන්නට ඕනේ. මේ සෑම දේශනාවක්ම එකිනෙකට සම්බන්ධ වූ දේශනා. එමේ නිසා අනිත්‍ය තුළින් මේ චන්දරාගේ ප්‍රහාණය කළ යුත්තේ කෙසේද කියන එක මා විස්තර කරන්නට යන්නේ. ඒකයි මේ දේශනාව කිටි කරන්නට මා බලාපොරොත්තු වෙන්නේ. ඊළඟට දුක්ඛතෝ මේ ඇහැ කන නාසය දිව ශරීරයේ මනස කියන ආයතන අය දුක්ඛතේ ඥාණයෙන් අවබෝධ කරගන්නට අපේ දුක්ඛානුපස්සනාව තුළින් ඒ අනුපස්සනාව ඇති කරගෙන සංකේ ආදී නැක්කන ආකාරය පිළිබඳව තේරෙන මාර්ග දේශනාවක් කියලා ඒ දේශනාවේ කපමේක සම්බන්ධ කරගන්න ඕනේ. ඒව ගැන අපි නැවත කතා කරන්න යන්නේ. අනත්තතෝ අපි ඥානාති අනත්ත වශයෙන් ආත්මදෝන ආකාරයෙන් දැනගන්නවා ඇහැ කන නාසය දිව ශරීරයේ මනස කියන ආයතන. මේ පිළිබඳව තමයි අද උදේනේ අය පැයකම මාර්ගමම දේශනාවක් ඇති. මට සම්පූර්ණයේ දේශනාව අහනකොට එක්කය පමණක් මේ නාම රූප නිරෝධයේ අත්‍යකලා තිබෙන ඒ ධර්මස්ත්‍රණය කරන ගමන් සාර්ථක කළා. ඒක මට හරිම සන්තෝෂේ කාරණාවක්. එතකොට අපි අනාත්මයේ තුලින් මේ පිළිසිඳ දකින සුදාරණයකට සහානය කළ යුතු සංදේශා භාගයේ ධර්මණය කරන්නේ කොහොමද කියන එක ගැන දැන් නැවත කතා කරන්නේ. ඇහැ ශූන්‍ය වශයෙන් දැනගෙන සක්කොස්සංගතෝ අභිඥානිකව නැත්නම් අභිඥාය සක්කොස්සංගතෝ අභිඥාය පහදප්පා කියන්න පුළුවන්. ඇහැ ශූන්‍ය වශයෙන් ඥානෙන් දැනගෙන සමානය කරන්නේ ඇත්තෙන්ම ශූන්‍යතාවය අල්ලපතේ මොහොතේස්නාවක් කළා. සක්කෝපෝ පිටුවේ ඥාන මේ වගේ රූපාඥා සෝතංඥා සද්දාඥා ආදී වශයෙන් ඒ පදමකින්ද මේ යොදා ගන්නට ඕනේ. එතකොට ඇහැ කන නාසය දිව ශරීරයේ මනස කියන ආයතන හය ශූන්‍ය වශයෙන් අපතෙන්නට ඕනේ. ඒකත් නිසා මන අත ගන්න. ඒකෙන් නිසා ප්‍රතිචාර සම්පූර්ණ. ඒකෙන් මාත් දැනගන්න ඕන. සක්කායතනෙ කියලා පිළිවෙලට සක්කායතනෙ කියලා දෙයක් නැහැ. සෝතායතනෙ කියවට සෝතායතනෙ කියලා දෙයක් නැහැ. දානායතන දන්කලායතන ඒවා කියවට ඒ ආයතන නැහැ. රූපායතන දෙක ආයතන දෙක අනායතන දෙක මේක නෑ සමාජෙ තේරෙන්න පුළුවන්. දැන් තමයි අපි උදාහරණයකට මෙතන නැතිනම් හදේ දෙන්නේ කුලියක් දෙන්නේ රෝගයක් අඹලන. අපේ තියෙනවා නාට්‍ය වෙනවා අනත් තියෙනවා අදත් තියෙනවා ඔක්කොම අතපතට තියෙනවා. දැන් අපි මේ රූපේ දිහාට න්යාගේ ඇරන්නේ කියන කන මේකේ නාසය මේකේ දිව මේකේ ශරීරයේ මේකේ ආයතන මේකේ මේක මේකේ කියලා කියනවා. එහෙම කිව්වට දෙයක් කියනවා. අඹපු රූපේ ඇහැ කියලා අඹපු රූපේ විස්තර ඇහැට අපි ජීවිතේ ඒ කියන්නේ නැහැ. කන කියලා අඹපු රූපේ කියන රූපේ දාට කතා කළාට ඒක කන කියලා එකක් නැහැ. ඒක අදපු එකක්. ඉන්නේ මේ වගේමයි අපගේ මේ පංචස්කන්ධ ලෝකයේ තුල තියෙන සත්‍යයන් සෝතාරණ ගහනාත්ම ජීවාකාරණ ඇහැට සත්‍යයන් කියලා අපි සංඥාවක් තිබුණා. අලකේ සෝතාරණ කියලා බවත් සංඥාවක් අලවාගෙන තිබුණා. සංඥා ආවරණය. දැන් මේ සංඥාවෙන් අපි ඉවත් කරන්නේ ඇහැට සත්‍යයන් සංඥාවක් තියෙනවා. මේ ආයතන අනේ ඒ සංඥා අපිට උත්තර ගන්න බලන අදපරින් උත්තර බලන පැත්තට ගන්නවා. මේ සංඥාව කියන්නේ ආයතනයක්. ඉතින් ලෝකසත්ත්ව සම්මත අර නැති ලෝකයේ විශ්ව සහ යම්කේ
අපේ රූපස්කන්ධයේ සිත්නාසක් වෙනවා. අලක්ෂණයකට දහනායතන වෙනවා. සතරදායතන වටින මේ සංඥා ඉවත් කරන මේක මොකද? රූප ගොඩක්. ඒක අවබෝධ කරගන්න. විදකෝවට දුවා ඇතේ කිව්වට මේ සංඥාවත් ඉවත් කරන එතන තියෙන්නේ අතිරියාවෝ ආරම්භ කරන්නේ ධාතු මාත්‍රය. ඒක හය කියලා අපි කතා කරන්නේ කායයන් කියලා. එතන තියෙන මොකද්ද? ඒක තමයි. දැන් සක්කායනේ කියන සංඥාව ඉදිරි ගියොත් මේක 14ක් කියන සංඥාවට අපි බලමු. මේ අර නැති රූපේ තියෙන ඈ නැති කරනවා වගේ ඇහැ නැති කරන්න කියන්නේ. එතකොට අතරි ධාතුව කියලා පතරි ධාතුව කියන්නේ. ආපෝ ධාතුව කියලා ආපෝ ධාතුව කියනවා. තීජෝ වාය ධාතුව කියන්නේ මම තීජෝ මම වායෝ. ඒවා පාස්වාදී. අපේ දින ඉතිරි මාත්‍ර පමණයි. ওই විදිහක එහෙම කියන්නේ මේ මම අහවල්දාදී අහවල්දාදී. ඒ ධාතුවත් කියන්නේ. හැදෙන්නේ කායික කළා දක්වාගෙන යන්නේ කොන්න දැන් තියෙනවා බලයේ ධාතුව ආපෝ ධාතුව තීජෝ ධාතුව වායෝ. මේ විස්තර කළාම හිතන්න දෙන්නට ගැන දේශනා කරනකොට මේ නැවත ලංසන් පිළිපදින අක්ෂර. එතකොට ඔන්න ඇහැගෙන ආයතනේ නැතුවිය ධාතු අතරක් කියන සංඥා කිවිදිය. මේ ධාතු අතරක් අයිතලා ගන්නවා. මොකක්ද නාසයේ දිව ශරීරයේ කියන මේ කොටස් පරි මේ විදිහට ඒ ආයතන සංඥාව ඉවත් කළා නම් අර විදිහට පඨවි ආපෝ තේජෝ වායෝ කියන සංඥාව ඉවත් කළා නම් මේ තියෙන්නේ ක්‍රියාත්මකයක් පමණයි ඇති නැති යන රූප කොටසක් පමණයි. එහෙනම් දක්වායේ කතාව ශූන්‍ය කතාවක්. එහෙම දෙයක් නැහැ. ඒ ශූන්‍යතෝ දකින්නේ මේ විදිහට ශූන්‍ය වශයෙන්. එතකොට දැන් මේ ඇස කනනාසය දිව දිවල්වේ කියන ආයතන හය පළමුවී ආයතන පහ නිරුද්ධ වුණා. ඒ කියන්නේ සිංහිණී කිය. මේ පිළිබඳ තියෙන පඨවි ආපෝ තේජෝ වායෝ කියන සංඥාව නිරුද්ධ වුණා. දැන් රූපයක් තියෙනවා. දැන් මොකක්ද කරන්නේ? සක්කෝ අනිත්‍යතෝ අනත්තතෝ අභිදානාති නැත්නම් අභිඥාය සංපජහත. මේක අනිත්‍ය වශයෙන් දැකගෙන අනාත්ම වශයෙන් අවබෝධ කරගෙන ඒකයින් කරන්නේ. දැන් මේ රූප කොට නිරන්තරයෙන් නැති යනවා. මේ ඇති වෙන ආකාරය නැති වෙන ආකාරය දෙකකින් බලාගෙන යම් කෙනෙක් භාවනා කළොත් මහා රූපේ මේක පෙරත් ප්‍රකාශ කරලා පරිදි රූප නිරෝධයක් කරගන්නට පුළුවන්. රූප නිරෝධය කියන එකෙන් අදහස් කරන්නේ අපේ හිතට මේ රූපස්කන්ධය සම්පූර්ණයෙන්ම නොපෙනී යන. ඒකට රූප නිරෝධය කියන එකෙන් අපි අදහස් කරේ මොකද්ද? අපේ හිතට මේ රූප සම්පූර්ණයෙන් නිරුද්ධ වී යන. එසේ නිරුද්ධ වී ගියාට පසුව දැන් හිතන්න අපේ රූප නිමිත සම්පූර්ණයෙන්ම නොපෙනී ගියා. කිසිම දෙයක් නැහැ. අහස වගේ පේනවා නැත්නම් සෙලෙන දක්වා හිත ඔය ආසිපාරම බඳක්. ඒ කර්තේ තුළදී සක්කායතනයක් තියනවාද, සෝතායතනයක් තියනවාද, දහනායතනයක් තියනවාද, ජීවායතනයක් තියනවාද, කායයතනයක් තියනවාද? කිසිවක් නැහැ. කිසිවක් නැහැ. යත් චක්ඛුන්ත නිරුද්ධති, සෝතන්ත නිරුද්ධති, ගානන්ත නිරුද්ධති වශයෙන් වදාළ පරිදි ඇහත් නිරුද්ධ වෙලා, කනත් නිරුද්ධ වෙලා, නාසය නිරුද්ධ වෙලා, දිවත් නිරුද්ධ වෙලා, ශරීරය නිරුද්ධ වෙලා. දැන් ඇහැ නිරුද්ධ කියන නිසා ඇහැ පහළ වෙන රූප සංඥා එනවා ඒකට. ඒක නිරුද්ධ වෙලා යත් චක්ඛුන්ත නිරුද්ධති රූප සංඥාට විරාජිතී නැත්නම් නිරුද්ධති. ඇහැ නිරුද්ධ වෙලා ඒකෙන් පහළ වෙන රූප සංඥාට ඊට අනුකූල වන ඊට සම්බන්ධව වෙනස් පිළිවිලි ඔක්කොම නිරුද්ධ වෙලා එනවා. අනක් නිරුද්ධ වෙලා දැන් අනක් නැහැ දැනෙන්නේ නැහැ දිනවත් දැනෙන්නේ. ඒක කිසිම සත්‍යයක් වෙන්නේ නැහැ ඇතිවෙන සංඥාවක් හෝ සංඥාවට සම්බන්ධව වෙනස් පිළිවිලක් ගලා යන නතර වෙලා. සෝතංච නිරුද්ධති හද්ද සංඥාට නිරුද්ධති. එරණ නාසය එහෙමයි. දිව එලෙසයි.
ශරීරය එලෙසින්මයි. ඒ ඔක්කොම කන්ද නැත්නම් මේ ආයතන නිරුද්ධ වෙලා ඒ ආයතන තුළින් යම් කිසි අරමුණක් ගැටීම නිසා යම් සංඥාවක් හෝ යම් කිසි සිදුවිල්ලක් පහළ වෙනවා ඒ සියල්ලම නිරුද්ධ වෙලා. දැන් මොනවද මන ආයතනය ඉතුරු වෙනවා. මන ආයතනය දැන් නිරුද්ධ කරන්නට යන්නේ බායෝනික වශයෙන්. මේවා පසුව අත්දැකීමට අපි ජීවිතේ ඇතුළත පෙනේ. නැත්නම් මේවා සංඥාවලට සීමා වෙනවා මුල කියන තත්ත්වය පමණයි. දැන් මන ආයතනය පමණයි ඉතිරි වෙලා තියෙන්නේ. මන ආයතන සුද්ධිය ගැන කතා කරන්නේ කොහොමද? යත් අනන්ත නිරුද්ධති ධම්ම සංඥාත නිරුද්ධති ධම්ම සංඥාව නිරුද්ධ වෙනවා මනසත් නිරුද්ධ වෙනවා එතනයි මන ආයතන නිරෝධය. සලආයතන නිරෝධය අවසාන නිරෝධය දකින්නේ මන ආයතන නිරෝධය. දැන් අපි ඇහැට කිසිම රූපයක් ඇතිවෙන්නේ නැහැ. දක්වාන සෝතාන ගහනායතන ජීවායතන කායයතන නැහැ නිරුද්ධ වෙලා ඊට පස්සේ රූප සංඥාවේ සංඥාති සම්බන්ධෝ චේතනා කියන සිටිවිලි නිරුද්ධ වෙලා මනස පමණක් පවතින තත්ත්වයක් අහසේ සිට පාවෙනාත තත්ත්වයක්. මෙන්න මේදී දැන් මන ආයතන නිරුද්ධ කරන්න කියන්නේ. මන ආයතන කිව්වේ කොහොමද? මනසයි ඇහැ රූපය කියන නිසා චක්ක විඥාන රූප සංඥා පහළනා මේ අන්න කෙලෙසින්ම මනෝද්වාරය කියන බවාංග මන ආයතන නිරුද්ධ කරන්න කියන්නේ. මන ආයතන කිව්වේ කොහොමද? මනසයි ඇහැ රූපය කියන නිසා චක්ක විඥාන රූප සංඥා පහළනා මේ අන්න කෙලෙසින්ම මනෝද්වාරය කියන බවාංග දෙකයි ධම්මාරම්මන කියන වෙනස් පිටට දැනෙන අරමුණු පහළ වීම නිසා මනෝ විඥාන පහළ වෙනවා. මනෝ විඥාන නිසා ධම්ම සංඥා පහළ වෙනවා. තේරුණාද කතාව? හොඳට පැහැදිලිව පස්සුව අත්දැක. එතකොට දැන් අපි මනස දිහා බලන යනකොට එනේ සිතුවිලි කිලිහි ගොස් අපි සත් සමාධි ප්‍රඥා යොමුන පිට භාංගයකට පත් වෙනවා. මනෝ ద్వාරය කියන්නේ භාංග පිටට. දැන් මේ දෙක බලන්න. භාංග පිට තියෙනවා. දැන් භාංග පිට පවතිනවා. ඕන මොකක් හරි සංඥාවක් දෙන්න දස් සංඥාවක් දෙන්න පිටිලක් පහළ වෙන මනෝ විඥානයක්. දැන් ඔන්නයි භාංග කියන අය මනෝ විඥානයක් පහළ වෙනවා. දැන් මෙතන පැහැදිලිව අවබෝධ කරගන්න යුතුනවා මෙන්න මේ කරුණ මොකද්ද? භාංගය කියන විට මනෝ විඥානේ නැහැ. මනෝ විඥානේ විට භාංගය නැහැ. මනෝ විඥානේ කියන විට භාංගය නැහැ. භාංගය කියනකොට මනෝ විඥානේ. මේ සූත්‍රයේ දේශනා කරන පටන් ගන්න නේද? ඇත්ත කියන එක ඒකාන්තයක් ඇත්ත කියන එක අකාන්තයක් කියලා. එතකොට යම් කිසි විරෝධයක් නැති කෙනෙක් දකිනවා නම් ඇත්ත කියන එක නැති යනවා. යම් කිසි සමුදයක් නැති කෙනෙක් හරියට අවබෝධ කරනවා නම් නැත කියන එක නැති යනවා. මේ පටන් ගන්න දෙන්නේ අතට. දැන් භවංග පිටක් ඇත භවංග පිට කියනකොට මනෝ විඥානයක් ඇතිකොට භවංග පිට නැත. භවංග පිට නැති මනෝ විඥාන කියනකොට භවංග පිට ඇත කියන කතාව වැරදි. භවංග පිට නිරුද්ධ වී ගියාට පස්සේ භවංග පිටක් ඇත කියන කතාව නැහැ. ඒක මනෝ විඥාන නිරුද්ධ වී ගියාට පස්සේ භවංග පිට තියෙනවා. ඒකට භවංග පිට ඇතිවීමේ සත්‍යය කියනකොට භවංග පිට තියෙනවා කියන සංඥාව. මෙතන ඇත කියන සංඥාවක් නැත කියන එකත් දෙකම අන්ත දෙකක් පමණයි. භවංග පිට තියෙනකොට මනෝ විඥානේ නෑ. මනෝ විඥානේ තියෙනකොට භවංග පිට නෑ. මේ එකිනෙකක් ඇතිවිය තියෙන යන ආකාරය දැන් බලලා තේරෙනවා. මේවා පාඩක් කියලා නෑ මේක පෙරතුනේ කවුරුත් අත්දැකලා නැහැ මේක පෙර. මට කිසි කෙනෙක් කියලා නෑ මොකද මම තාම කියලා නැති නිසා. එතකොට භවංගය සහ මනෝ විඥානයේ මෙලෙසින් අනිත්‍ය යන ආකාරයට බලාගෙන සිටිනකොට දැන් භවංගයේ මම නම් මගේ ආත්මය නම් භවංගිත ගිලිහි යනවා ඒක අනිත්‍යයි අනිත්‍ය වෙන නිසාම භවංගිත අනාත්මයි වෙනවා. එළාද මනෝ විඥානයේ
මම නම් මගේ නම් මනෝ විඥානයේ අනිත්‍ය කියන නිසා අනිත්‍ය දෙයන්ටයි අනිත්‍යයි නැති කියන නිසා මනෝ විඥානයේ මම නම් මගේ නම් අනිත්‍ය කියනකොට මනෝ විඥානය අනාත්ම වෙනවා. මෙන්න මේ අනිත්‍ය සහ අනාත්ම සංඥාව හරියට පැහැදිලිව දෙවි යන විට භවංගේ ඒකල්පකින් ඇති වෙනවා ඊළඟට මනෝ විඥානය ඇති වෙනවා නැති වෙනවා අය භවංගේ ඇති වෙනවා නැවත මනෝ විඥානය මේ දෙකම අනිත්‍ය අනාත්මය කියලා වැටෙනකොට ඔය දෙකම පිළිදී ගොස් අනායතන නිරෝධය අපි අත්දකින්නවා නිවන අවබෝධ කරනවා. අන්න ඔය සත්‍යය අවබෝධ කරගන්නටයි මේ සලායතන නිරෝධය අත්දකින්නටයි අපි මේ දේශනා මේ දක්වා ප්‍රකාශ කළේ. එතකොට දැන් කල්පනා කරන්න සූත්‍රයේ මුලට සම්බන්ධ කරන බුදුජානක මහත්මයාගේ දේශනාවට අපේ දේශනාව සම්බන්ධ කරලා ඔප්පු කරලා දෙන්නවා. මොකද මේ ආයතන හයද තියෙනවා කියලා කියනවා. ඒකේ කාන්තය ආයතන හය නැහැ කියනවා ඒක පිළිමාන්තය. එතකොට ලෝක සමුදයන් කෝ විශ්වයේ යථාර්ථයන් සම්පන්නය පස්සතු යාදෝකේ අත්ථා සහ නහෝති මේ ලෝක විරෝධයන් හරියට දකිනානම් මහණෙනි අන්න පිළික ඇතේ සංඥාව කියතියන දැන් මේ විරෝධය අපි දැක්කා. එතන දක්වාගෙන කියනද සෝතාවඥ කියනද දහම් විවාහය කියනද මනායද කියනද ඒක දැකගෙන හරිද දැලටි යාළුවෝ අත්සාසනෝසි ඇතේ කතිනා නෙමෙයි මොකක්ද කියන්නේ ලෝක විරෝධයන් යථාභූතං සම්පන්නතාවය ලෝක විරෝධයේ යනාතන හයේ ලෝකේ විරෝධය හරියට දැක්කම යාළුවෝ අත්සාසනෝසි ඇතේ කියන්නේ ලෝක සමුදයන් කෝපිතේ යථාභූතං සම්පන්නය පස්සතු යාලෝකේ නත්ථානානුති දැන් අපි ආයතන හයේ සම්පේ කතා කරනකොට චක්කායතන කීවේ චක්කායේ හැදෙන යම් සංඥාවක් සංඥාවක් පරිදි කියනවා නම් ඒක චක්කායතන කියනවා. මේ අවදින නම් රූපයක් දැක්කම චක් අර සංඥාවක් පහළ ගන්න අපේ රෝග කප්පේ යදාගෙන සම්පන්නයි පස්සට යාලෝකේ නැතිතාසනෝදී මේ සමුදේ හරියට දකින්නට නැහැ කියන එක පිළිගන්න නැතිය. මෙන්න මේක නිසා ප්‍රජාන මහන්සිය දේශනා කරනවා කප්පහත්තිකෝ අයනකෝ අන්තෝ සම්පන්න හත්ති අයන් සිද්ධෝ අන්තෝ අතකිනක සාන්දයත් අතකිනක තවස්සන්දයත් ඊටේ උපවාසී අනුපදම්ම මැච්චේන කතාවෝ ධම්මං දෙවිති ඒ දෙකම පස්සාගෙන නැතුව නැතිව බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කරන කොහොමද නාම රූප පත්‍ය කලයන් නාම රූප දෙක කලයන් ඕකාරී සිතා ධර්මහා මුද්වන්ත දේශනා කරනවා කියනවා විපාකේ අරගෙන ඉතින් කතා කරනවා. දැන් අපි මේ දේශනාවේදී ඉන්න කරන ඔය සාදේ කතා කරන්නේ මොකක්ද? මේ දේශනාවේ ධර්මයේ විශේෂයෙන් මේකෙන් මතකයි ඒ කාර්යයේ මේ හතකනාගේ පරිදි මනසින ආයතන හයේ දුකේ දැකලා නැත්නම් නාම රූප විරෝධය දැකලා මේකේ හෝ කවදාදී හෝ අදාළ නැත්නම් භවමාන ඉතා ඉක්මනින්ම මේ නිර්මාණ භාගයේ සත්‍යයේ වාසනාව සත්‍යය උදාරේ වාදයේ අපි මේ කරන්නේ. අපි ඒක කියනවා නම් දැන්